සුබ දවසක් ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අපි අද අරන් එන්නේ. අද ට්‍රෙන්ඩින් ටොපික් එක තමයි රොයල් කියු. ගොඩක් දෙනා මගෙන් අහනවා මොකද්ද මේ රොයල් කියු කියන්නේ? ඒකත් forex වගේ එකක්ද? නැත්නම් මේ Binance කියන්නේ බ්‍රෝකර් කෙනෙක්ද? ඇත්තටම දැන් මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ රොයල් කියු ගැන ඉන්ට්‍රොඩියුස් කරන්නවත් ඒකේ තියෙන වාසි කතා කරන්නවත් සහ ඒකේ තියෙන රෙෆරල් ලින්ක් ෂෙයා කරලා ඔයාලට ඒක ඉන්ට්‍රොඩියුස් කරලා එහෙම දෙයක් කරන්න නෙවෙයි. ඇත්තම කිව්වොත් Binance ගැන platform එක ගැන කතා කරන්නත් නෙවෙයි. ඔයාලා thumbnail එක බලලා ඉන්නේ මේ වීඩියෝ එක බලන්න automated trading. ඇත්තටම කිව්වොත් මේ automated trading වලදී අපි manual trading කරනවට වඩා දෙයක් හිතන්න ඕන. මොකද manual trading කරන්නේ අපි රිස්ක් එක බාර ගන්න අපි සූදානමින් තමයි අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් එන්ටර් වෙන්නේ. ඒ වගේම අපි ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්නේ. හැබැයි මෙන්න මේ වගේ ඔටෝමේටඩ් ට්‍රේඩින් කරනවා නම් අපි සම්පූර්ණ මේ රිස්ක් එක බොට් කෙනෙක්ට නැත්නම් අපි කියනවා ඇල්ගොරිතම් එකකට බාර දීලා තියෙන්නේ. ඉතින් මේ රොයල් කියු කියන්නේ ඒ වගේම ඇල්ගොරිතම් එකක්. ඒ කියන්නේ මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එයා margin level use කරලා හොඳ opportunities තියෙන තැන් catch කරගන්න මේ bots ලාට පුළුවන්. ඇත්තටම හොඳයි මේ royal queue කෙනක. personally මම use කරනවද කියලා හිතනවා ඇති. ඔව් මම use කරන්නේ නැහැ මේ bot. හේතුව මම ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට පැහැදිලි කරන්න. ඒ වගේම මගෙන් ඔයාලා අහනවා Binance කරනවද? නැහැ මම Binance කරන්නෙත් නැහැ. spot trading එක යටතේ තියෙන spot trading කරන්නෙත් නැහැ. future trading කරන්නෙත් නැහැ. ඇත්තට මම කරන්නේ forex trading විතරයි. එතකොට manual trading සහ automated trading කියන දෙකම මම කරනවා. මෙතනින් automated trading කියන part එක තමයි මට ඔයාලට මේ videos වලින් කියන්න දැන් උමනාව තියෙන්නේ. මොකද මම manual trading සම්බන්ධව ගොඩාක් දේවල් basic වල ඉඳන් ගොඩක් advanced තැනට එනකන් ඒ කියන්නේ manipulation වලට එනකම්ම කතා කරලා තියෙනවා manual trading සම්බන්ධව. ඉතින් ඔයාලට මොන හරි ඊට වඩා වටිනෑමක් දෙන්න තමයි මට ඕන. එතකොට ඕන කෙනෙක් කැමති තමන්ගේ ස්ට්‍රෙස් එක අඩු කරගෙන තමන්ගේ trading experience එක automated කරගන්න. ඉතින් ඒ කට්ටිය මේ වගේ royal queue වගේ bot එකක් ගැන අහුව ගමන් මෙහෙම gain එකක් ගන්න පුළුවන්. මේ වගේ ඔයාලට නිකන් ඉදි ප්‍රොෆිට් එනවා වගේ දේවල් කිව්වම ඕන කෙනෙක්ට ආස හිතෙනවා. ඒක තමයි අපේ ස්වභාවය. හැබැයි අපි පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න ඕන මේකේ තියෙන රිස්ක් එක කොයි වගේද කියලා. ඒ වගේම මේකේ past data future data කියන දෙපැත්තෙන්ම අපි ඇනලයිස් එකක් කරලා තමයි තමන්ගේ ඉන්කම් එකක් නැත්නම් තමන් ගාව තියෙන ඩිපොසිට් එකක් මේවට යොදවන්න ඕන. හරිද? එතකොට මම මේ වීඩියෝ එකෙන් අද බලාපොරොත්තු වෙනවා මේ Binance market එකේටත් අදාළයි. නමුත් forex trading වලදී මෙන්න මේ risk එක ගොඩක් manage කරගන්න ඕන ඇයි කියලා හොඳ example එකක් අරගෙන කතා කරන්න සහ වීඩියෝ එකේ අන්තිමේදී අපි investment එකක් කරන්න කලින් දැනගන්න ඕන දේවල්. ඒ කියන්නේ investment එකක් කියන මම මෙතනදී කතා කරන්නේ ඔය bot කෙනෙක්ට වගේ invest කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ඔයාලට වටින දෙයක් අන්තිමට ගොඩක් වටින දෙයක් දැනගන්න ලැබෙයි. හරි අපි එහෙනම් ඉදිරියට යමු. ඇත්තටම අපි මෙන්න මේ රොබෝට් ලව ට්‍රස්ට් කරන්නේ කොහොමද? මොකද මෙයාලට අපි අපේ සම්පූර්ණ ට්‍රේඩිං මෙතොලොජි එක කියන්නේ අපේ ඔළුවේ තියෙන මෙතොලොජි එක මෙයාලා ගාව තියෙනවද කියලා අපිට කියන්න බැහැනේ. මොකද එයාලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන යම්කිසි අවස්ථාවකදී ට්‍රේඩ් එකක් ගන්න සහ යම්කිසි අවස්ථාවකදී ට්‍රේඩ් එකකින් එක්සිට් වෙන්න. එතකොට දැන් ඔයාලා හිතන ඇති මම මේ කතා කරන්නේ royal queue ගැන විතරක් නැහැ. royal queue ගැන විතරක් නෙමෙයි මම මෙතනින් වැඩි සම්භාවිතාවක් දාන්නේ forex trading expert advisor කියන කාණ්ඩයට. එතනින් 40%ක වගේ ප්‍රමාණයක් මෙන්න මේ royal queue පැත්තට යනවා. ඒකයි මම මේ දෙපැත්තටම සම්බන්ධ කරලා කතා කරන්නේ. එතකොට expert advisor කෙනෙක්
වැඩ කරන්නේ මම කිව්වා වගේ ප්‍රෝග්‍රෑම් එකකින්. ඉතින් සමහර වෙලාවට මේ රොබෝට්ස්ලට එක එක මාකට් කන්ඩිෂන්ස් මං කියන්නේ විශේෂයෙන්ම සමහර මාකට් කන්ඩිෂන්ස් වලට අනුගත වෙන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒකයි අපි සාමාන්‍යයෙන් ෆොරෙක්ස් ට්‍රේඩින් වලදී නම් එක්ස්පර්ට් ඇඩ්වයිසර් කෙනෙක් අපි මාකට් එකට දාන්න කලින් එයාගේ පාස් ඩේටා ඒ කියන්නේ අපි බෑක් ටෙස්ට් කරනවා මිනිමම් 10 years වත් අපි බෑක් ටෙස්ට් කරනවා සහ එතනදී අපි බලනවා කොහොමද එයා මෙන්න මේ නිවුස් ඉවෙන්ට්ස් නැත්නම් අපි කියන අන්එක්ස්පෙක්ටඩ් නිවුස් ඉවෙන්ට්ස් වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. එතකොට ඒ අන්එක්ස්පෙක්ටඩ් නිවුස් කියලා කියන්නේ මෙහෙමයි. ඒ බොට් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඩේලි ඒ කියන්නේ 24 hours run වෙන බොට් කෙනෙක් කියලා VPS එකක් කරහා. එතකොට එයා මාකට් එකේ හැම තප්පරයක් පාසාම එන හැම කන්ඩිෂන් එකකටම ඒවට හරියට රිස්ක් එක මැනේජ් කරලා ඒවට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් බොට් කෙනෙක් වෙන්න ඕන forex trading වලදී. එහෙම නැති වුණොත් ඒ බොට් ප්‍රොෆිට් කරනවා. එහෙම නැති වුණොත් කියන්නේ යම්කිසි අවස්ථාවකදී ඒ වගේ කන්ඩිෂන්ස් එකකට එයාට හරියට ෆේස් කරගන්න බැරි වුණොත් ඒ බොට් ෆේල්. ඒ බොට් ෆේල් කියන්නේ අපේ සම්පූර්ණ ඩිපොසිට් එක පවා නැති වෙන්න පුළුවන් වෙලා තියෙනවා ඉදිරියටත් වෙන්න පුළුවන්. වෙලා තියෙනවා කියන කතාව තමයි මම ඉස්සරහට මේ වීඩියෝ එකේ අරන් යන්නේ. ඒ වෙලා තිබුණු අතීතය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න මේකේ තියෙන රිස්ක් එක ඔයාලට පෙන්වන්න. හරිද? ඉතින් ඒ නිසා අපිට රොබෝට් කෙනෙක් 100% ෂුවර් කරන්න බෑ. 100% ෂුවර් කරන්න බෑ ඇත්තටම. 95% වගේ තමයි ෂුවර් කරන්න පුළුවන්. එයාගෙත් අපි මේ 95% ෂුවර් කරන්නේ බෑක් ටෙස්ට් data අරගෙන විතරක් නෙවෙයි. අනිවාර්යයෙන්ම එයාගේ ෆෝවර්ඩ් ටෙස්ටිං ඒ කියන්නේ වර්තමානයේ ට්‍රේඩින් කරන ඒවත් අපි බලනවා. අනිවාර්යයෙන්ම බලන්න ඕන. නැත්තම් එහෙම අපිට බෑක් ටෙස්ට් විතරක් ඒ රිපෝට්ස් වලින් එයාලගේ data වල accuracy එක අපිට මනින්න බෑ. ඒ වගේම ඒවා අනිවාර්යයෙන්ම බෑක් ටෙස්ට් වේවා ෆියුචර් forward testing වේවා ඔය හැම එකක්ම real trading environment එකක වෙන්නම ඕන. මොකද ඒවයි විතරයි slipages තියෙන්නේ. ඒ කියන්නේ market එකේ අපි හිතන්නේ නැති වෙලාවට අපි execution level එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි execute කරන්නේ trade එක තැනකින් අපිට අවශ්‍ය තැනකින්. නමුත් market එකේ ඒ තියෙන තත්ත්වය උඩ මේ market එකේ අපේ trade එක execute වෙන්නේ ටිකක් වෙනස් තැනකින් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි මම කිව්වේ අනිවාර්යයෙන්ම real market condition තියෙන තැනක විතරයි අපි මේවා ටෙස්ට් කරන්නේ. එතකොට summarize කරන්න මම අපිට trading කරන්න bot කෙනෙක් 100% sure කරන්න බැරියයි මේ market එක manipulate වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් bot ඒ manipulations වලට හරියටම face කරන්න හැකියාවක් නැහැ. මම හිතන්නේ නැහැ ඉදිරියටවත් 100% මේ underline නැත්නම් මම කියනවා මේක black market එකක්. ඒ කියන්නේ මේක හරියට manipulation වෙනවා. මේක regulated කිව්වට regulated කියන්නේ brokers ලානේ. brokers ලාගේ පැත්තෙන් මේක regulations තියෙනවා. නමුත් මේ market එක regulated නැහැ. price එක manipulate කරන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ කාටවත් bot කෙනෙක් introduce කරන්න බෑ. මම හිතන්නෙත් නැහැ කරන්න පුළුවන් කියලා 24 hours run කරන 24 hours run කරන bot කෙනෙක් ගොඩක් ලොකු accuracy එකකින් ඒක එයා run කරන්න පුළුවන්. නමුත් එයාගේ draw down එක 50 60 ගොඩක් වැඩි draw down එක. මොකද එයාලා use කරන්නේ system grid system වෙන්න පුළුවන්. නැත්නම් අපි කියනවා එක systems තියෙනවා. ඒවා ගොඩක් risky. ඉතින් risk එක ගොඩක් අඩු bot කෙනෙක් ඔයා implement කරන් හිතන් ඉන්නවා නම් මම එක point එකක් කියන්න. එයා run වෙන්න ඕන death market එකේ. death market එක කියන්නේ banks involved වෙන්නේ නැති time එක. මේ market එකේ death market time එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට දැන් අපි ආයිත් එමු topic එකට. එතකොට මේ topic එක තමයි Royal Q. Royal Q කියන ඒ topic එක අපි මේ බැලුවොත් මම මේ කිව්ව ඉස්සෙල්ලා කිව්ව හැම point එකක්ම එයාටත් අදාළයි. එයාත් bot කෙනෙක්නේ. ඒ වගේම එයා run වෙන්නේ මං කිව්ව මාකට් එකටත් වඩා ගොඩක් ඩේන්ජරස් මාකට් එකක. ඇයි එහෙම මං කියන්නේ? හේතුව තමයි forex මාකට් එකේ ඉන්වෝල්ව් වෙන්නේ currency pairs. ඒ කියන්නේ ඒවට
දැන් අපි හිතමුකෝ කරන්සි පෙයාස් කිව්වම යූරෝ USD CHF ඊට පස්සේ කැනේඩියන් ඩොලර් CAD ඔය වගේ ඒ කරන්සි පෙයාස් කියන්නේ ඒ රටවල් වල ප්‍රධාන මූල්‍ය වත්කම. ඒ කියන්නේ ඒ රටවල් වල බැංකු ඒවට ඉන්වෝල්ව් වෙනවා. දැන් ඔයාලා ඔය කියන රොයල් කිව්බොට් කියන්නේ එයා ඉම්ප්ලිමන්ට් කරන්නේ ට්‍රේඩින් එක්සිකියුට් කරන්නේ ඩිජිටල් කරන්සිස් බිට්කොයින් ඊට පස්සේ තව ගොඩක් කරන්සිස් වර්ග තියෙනවා කරන්සිස් වර්ග නෙවෙයි ඩිජිටල් කරන්සිස් වර්ග තියෙනවා නේද ඉතිරියම් කියයි ඔය ගොඩක් එක අලුතෙන් ඒ වෙනවා සමහර ඒවා ටික කාලයක් තියෙනවා ටික කාලයක් නැති වෙනවා කට්ටිය ඉන්වෙස්ට් කරනවා ඉන්වෙස්ට් කරපු මුදලත් එක්කම නැති වෙනවා ඔය වගේ ගොඩක්ම මේ ඩේන්ජරස් මාකට් එකක් තමයි මේ ඩිජිටල් මාකට් එක. හැබැයි ඒකේ ගොඩක් ප්‍රොෆිට් එක වැඩි. ප්‍රොෆිට් එක වැඩි ඇයි? ඒකේ රිස්ක් එක වැඩි. රිස්ක් එක වැඩි දැන ප්‍රොෆිට් එක වැඩිනේ. ඒක ඇත්ත. එතකොට මම ඉස්සෙල්ලා කිව්ව ඔය ඔක්කොම ටික ඊටත් වඩා වැඩිපුර අදාළ වෙනවා ඔන්න ඔය රොයල් කිව් බොට් එකට. මොකද හේතුව තමයි මේ මාකට් එක මැනිපියුලේට් වෙනවා. ඒක ඉන්ඩිසස් වලටත් අදාළයි, ෆියුචර්ස් වලටත් අදාළයි, කරන්සිස් වලටත් අදාළයි. ඔය කියන ඩිජිටල් කරන්සිස් වලටත් ඒ විදියටම අදාළයි. මම ඔයාලට කලින් වීඩියෝ එකක් දාලාත් ඇති බිට්කොයින් මැනිපියුලේෂන් එක ගැන. මොකද ඔයාලා දැක්කනේ එක පාර පම්ප් වෙනවා ඩම්ප් වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය ඒවා මැනිපියුලේට් කරනවා. දැන් ඔයාලා වගේ ප්‍රශ්න අනිත් පැත්තට අහන මම දන්නවා. මේකේ අපි කරන්නේ ස්පොට් ට්‍රේඩින්. ඉතින් මේ කවදාකවත් ලොස් වෙන්නේ නැහැ. මම වගේ ප්‍රශ්නයක් අහනවා. ලොස් වෙන්නේ නැතුණාට ඔයාගේ සල්ලි හිර වෙන්න පුළුවන් නේද? ඔය කොයින් එක ආයිමත් අප්ුනේ නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද? මේක අනිවාර්යයෙන්ම රඳාපවතින ඔයාගේ ස්ට්‍රැටජි එක මත. ඒක කවුරු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත. ඔයා හරියට ඩිජිටල් කරන්සි එක තෝරගන්නේ නැතුව මේකට ඉන්වෙස්ට් කරොත් ඔයා අමාරුවේ වැටෙනවා. ඒක ඔයාලට කවුරුවත් කියන්නේ නැති වෙන්න පුළුවන්. අට ඔයා ඒක දැනගෙන ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න. ඒකයි මට කියන්න අවශ්‍ය. හරි. මම යනවා මගේ ටොපික් එක. මගේ ටොපික් එක forex trading. forex trading වල expert advisor කෙනෙක් ගැන කතා කරද්දි මම කිව්වා අතීතයේදී ගොඩක් දරුණු සිද්ධියක් වුණා කවුරුවක්වත් හිතන්නේ නැති වෙලාවක. මේක ගොඩක් කට්ටිය දන්නේත් නැහැ. සමහර අය දන්නවත් ඇති. දවස් 2015 ජනවාරි 15 වෙලාව 4:30 මේ අපේ වෙලාවෙන් නෙවෙයි 4:30 ඔයාලට දැනටත් උන chart වලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ මොකක්ද උනේ කියලා. ඇත්තම කිව්වොත් සිස් බැංක් එකෙන් මෙන්න මේ යූරෝ CHF කියන ප්‍රයිස් බ්‍රේක් එක රිමූව් කරා. ඒක ප්‍රතිඵලය කිව්වොත් ඔයාලා ඒ ගැන වැඩි හිතන්න එපා මොකක්ද උනේ කියලා. මේක ඇත්තටම උනේ 120කින් exchange rate එක drop වුණා එක මිනිත්තුවක් ඇතුළත 120කින් drop එකක් වුණා. ඒක කියා ගන්න බැරි තරම් ලොකු movement එකක්. මේක ප්‍රතිඵල ගොඩක් දරුණු වුණා brokers-ලාට පවා. මම ඉදිරියට ඒ ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ forex market එකේ තියෙන මම කතා කරන්නේ forex market එක. හරිද? ඒ කියන්නේ මේක euro CHF කියන්නේ euro bank CHF Swiss bank මේවා banks මේ අදාළයි. ඒතකොට මේක unexpectedly කියන්නේ දැන් අපිට news event එකක් නම් අපිට මේ economic calendar එකකට ගිහිල්ලා බලන්න පුළුවන් නේ. මෙන්න මේ වෙලාවට මේ බැංක් එකේ මේ වාර්තාව යනවා. මේ බැංක් එකෙන් මේක දෙනවා. ඒක ඔක්කොම අපිට news event වලින් දෙනවා. ඒ කියන්නේ කලින් ඒ කට්ටිය අපිට සඳහනක් කරනවා. forex factory ඊට පස්සේ FX street ඊට පස්සේ තමන තියෙන investing.com ඔය කියන ඒ වලින් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ සිදුවීම උනේ එහෙම කිසිම දැනුම් දීමකින් තොරව. කියන්නේ වෙනද වගේම ට්‍රේඩර්ස්ලා ඉන්නවා තමන්ගේ මාකට් එකේ ට්‍රේඩින් කර වෙනද වගේම බොට්ස් වල රන් වෙනවා 24 hours. වෙනද වගේම එක්ස්චේන්ජ් වෙනවා. වෙනද වගේම ට්‍රේඩර්ස්ලා තමන්ගේ ස්ටොප් ලොස් ප්ලේස් කරලා ට්‍රේඩ් කරගෙන යනවා. ඉතින් අර අපිට 2004 සුනාමියක් ආවේ. අන්න ඒ වගේ තමයි මේක හඳුන්වන්නේ forex market එකේ සුනාමි අවස්ථාවක් වගේ කියලා. මේ තියෙන්නේ ඒ අවස්ථාව. ඔයාලට පේනවා ඇති. ඇත්තම කිව්වොත් මේ daily candle උනාට මේ movement එක 1 minute තමයි මේ movement එක වෙන්නේ euro CHF currency pairs එක 2015 මේ මම ඔයාලට කලින් කිව්වා දවස් ජනවාරි 15. ඔයා දැන් ගිහිල්ලා බලන්න trading chart එකේ
හරි මොකක් හරි ඔයාගේ MT4 platform එකට හරි මෙන්න මේක මෙහෙමම තියෙනවද කියලා මං කිව්වට පිළිගන්න එපා. ගිහිල්ලා බලන්න. මේ වගේ candle එකක් ඔයාගේ chart එකේ අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට දැන් ඔයාලට මෙහෙම තිබ්බට හරියටම හිතා ගන්න අමාරුයි මෙතන range එක කීයද කියලා. ඇත්තටම කිව්වොත් මෙතන pip range එක pip 2000ටත් වඩා වැඩි. 1 minute. මෙතන 1 minute කියන්නේ maximum 1 minute කිව්වට මෙතන seconds වලින් තමයි මේ movement එක උනේ. ඇත්තම කිව්වොත් pip 2000කට වඩා වැඩි. මම කියන්නේ averagely brokers ලගේ movement එක මම හිතන්නේ FXCM ලගේ මට මතක විදියට pip 2000ට වඩා 4000ක් හරි 6000ක් හරි movement එකක් ගියා වගේ මට මතක ඒක හරියට මට ෂුවර් නෑ. කොහොම හරි averagely 2000 pips movement එකක් 1 minute වලදී වුණා. ඉතින් හිතා ගන්න මේකේ කොච්චර ලොකු risk එකක් තියෙනවද කියලා. හැබැයි දැන් මෙතන කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් අපි ඕකට අහුවෙන්නේ නැහැ නේද? අපේ තියෙනවනේ stop loss එකක්. මම stop loss දාලා trade කරන trader කෙනෙක් කියලා හිතනවා ඇති දැන්. මම හැම එකකටම මගේ එක risk එක manage කරලා තියෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. stop loss කියන ඒවා මේවට අදාළම නැහැ. මොකද මේකේ execution speed එක. ඒ කියන්නේ මේ movement එකේ speed එකේ හැටියට brokerට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඔයාගේ stop loss එකට chance එක දෙන්න. stop loss එකත් කඩාගෙන වගේ margin එක call වෙනකම්ම මේ movement එක එහෙමම යනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයාගේ account එකේ තියෙන සම්පූර්ණ ගානම loss වෙනවා. හැබැයි දැන් මේක දෙපැත්තක් තියෙනවා. වැරදිලා හරි මේක sell එකක් දාලා තිබුණ කෙනෙක්ට stop loss එකකුත් නැතුව හිතාගන්න කොච්චර ලොකු profit එකක්ද කියලා. ඒ වගේ වාසියකුත් තියෙනවා. හැබැයි ඉතින් අනිත් පැත්තට එයාගේ සම්පූර්ණම account එක නැති වෙන්න මේ movement එක හේතු වෙනවා. ඒතර මට අවශ්‍ය point එක තමයි stop loss කියන ඒවා අදාළම නැහැ. ඒක තමයි මට කියන්න ඕන. මොකද stop loss කියන එක මෙතනදී මේ event එක සිද්ධ වෙන මොහොතේදී ඒ brokerට හැකියාවක් නැහැ ඒක අවස්ථාවක් දෙන්න. ඉතින් මේක 99% high risk කියන්නේ ඒකයි මේ business එක. ඔයාලට කවදාකවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ මේක ගොඩක් විශ්වාසවන්ත ක්‍රමයක්. ඔයාලට මරණකම මේකෙන් හම්බ කරන් කන්න පුළුවන්. මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා එහෙම කාටවත්ම කියන්න බෑ. හේතු නැතුව මම මේ වචනේ දානවා. හේතු නැතුව ඔයාට හරියටම ඒ කියන්නේ මේ වගේ ඉවෙන්ට් මගේ අරලා ට්‍රේඩ් කරන්න පුළුවන් නම් සහ මේ සම්බන්ධව ඒ කියන්නේ රිස්ක් එකක් අරගෙන රිස්ක් කරන්න පුළුවන් ප්‍රමාණයක් විතරක් දාලා ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන් නම් සහ මම මේ වීඩියෝ එකේ කලින් කිව්වනේ එක පොයින්ට් එකක් සමහර බොට්ල රන් වෙනවා ඩෙත් මාකට් එකේ. ඩෙත් මාකට් එකේ කියන්නේ ලික්විඩිටි අඩු මාකට් එකක්. ඩෙත් මාකට් එකේ ස්ප්‍රෙඩ් එක වැඩි. ඒ වගේම ස්ලිපේජ් එකත් වැඩි. ඉතින් මේ මාකට් එකේ එකයි මේ මාකට් එකේ ඔය සිද්ධිය වුන්නේ නැහැ. ඔය මාකට් ඒ කියන්නේ ඔය සිද්ධිය කියන්නේ මේ යූරෝ CHF එකේ රිමූව් කරපු එක සිද්ධ වුණේ ඩේ ටයිම් එක. ලන්ඩන් හරි මට මතක විදිහට ලන්ඩන් හරි ඒෂියන් හරි ටයිම් ෆ්‍රේම් එක තමයි මේක උනේ. ඩෙත් මාකට් එකේ සිද්ධ වෙන්න හේතුවක් නැහැනේ. මොකද ඒ වෙලාවට ඉන්වෝල්ව් එකක් නැහැ බැංක්ස් වල. හරි. එතකොට මේක 99% high risk එකක් තියෙන තැනක් තමයි මම මේ ඔයාලට පෙන්නුවේ. ඉතින් මේකට කියන්නේ මේ Swiss බැංක් එකෙන් දාපු බෝම්බයක් කියලා. මොකද කවුරුවත් හිතන්නේ නැති වෙලාවක මෙහෙම දෙයක් උනේ. මේකේ ප්‍රතිඵල හිතා ගන්නත් අමාරු වුණා. ඇත්තම කිව්වොත් මේ තියෙන්නේ FXCM ලගේ මේ 4.35 වෙලාවට එයාලගේ බවුන්ස් වුණා 16000 pip range එක. ඔයාලට මේව හොයලා බලන්න පුළුවන්. net එකේ search කරන්න කොහමද දන්නවද? euro CHF flash crash කියලා. flash crash 2015. කැමති මම මතක වෙනවා. 2015 flash crash කියලා ඔයා search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ details ඔක්කොම. එතකොට FXCM රට උනද එතකොට මේ වෙලාවේදී ඒ බ්‍රෝකර් යටතේ තිබුණු හැම ට්‍රේඩර් කෙනෙක්ගෙම ඒ කියන්නේ වැරදි පත්‍ර දාලා තිබුණු ට්‍රේඩ්ස් ඔක්කොම
ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා විතරක් නෙවෙයි මුළු account පිටින්ම loss. එයාලට කිසිම වෙලාවක FXCM කියලා තිබුණා අපිට කරන්න දෙයක් නැහැ. මේක තමයි risk එක. ඒ නිසා ඒ clients ලට අඩුම තරමේ recover එකක්වත් දෙන්න හැකියාවක් නැහැ. මොකද මේක තත්ත්වය ඊටාම දරුණුයි. කියන්නේ recover එකක් දෙන්න ගියොත් FXCM දු බංකොලොත් වෙනවා. බංකොලොත් තුන brokers ලාත් ඉන්නවා. මම කියන්නම් ඉස්සරහට. එතකොට මේ කියලා තියෙන්නේ traders try to use stop loss but this fail to protect them from slippage. Slippage එක නිසා තමයි මේ stop loss වැඩ කරන්නේ නැත්තේ. Slippage එක නිසා. Slippage එක කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ stop loss එක අපි වදින්න ඕන තැනින් වදින්නේ නැහැ මේ වගේ events තියෙනකොට ඊට වඩා ගොඩක් පල්ලෙහාට යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ negative පැත්තට යන්න ඉඩ තියෙනවා. එතකොට easy forex කියන කට්ටිය easy forex කියන කට්ටියනේ broker කෙනෙක්. එයා confirm කරනවා risk management system already in place protect their client from negative balance. Negative balance කියන්නේ මෙහෙමයි. broker කෙනෙක්ට තියෙන පුළුවන් negative balance protection එකක්. ඒ කියන්නේ එයාගේ balance එක 0 බිඳුවෙන් එහාට යන්නේ නැහැ. ඉතින් බිඳුව කියන්නේ අන්තිම එක. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඍණ මට්ටමට යන්න පුළුවන් කියලා. ඔව් සමහර brokers ලගේ ඍණ මට්ටමටත් යනවා. හැබැයි easy forex ලා දීලා තියෙනවා negative balance protection එකක්. ඒ කියන්නේ ඩොලර් මිලියනයක් තිබුණා කියලා හිතන්න ඔය account එකේ. ඒක 0 වෙනකම්ම අඩු වෙනවා. එතනින් යට ඍණ වෙන්නේ නැහැ. Citibank report කරලා තියෙනවා massive loss එකක්. ඩොලර් 150ක මිලියන් ඩොලර් 150ක් සෙල්ලම් නැහැ. IG කියන්නේ ලෝකේ ඉන්න ලොකුම broker කෙනෙක්. එයාලගේ මිලියන් යුරෝ 30යි loss එක. මේජර් ස්ටොක් මාකට් එකේ ක්‍රෑෂ් රිපෝට් එක දීලා තියෙනවා loss එක ඩොලර් බිලියන 1යි. මේක ස්ටොක් මාකට් එක ඒ කියන්නේ ඒකට මේක බලපා තියෙන 2005 ජනවාරි 16 $1 බිලියන් loss එකක් ක්‍රෑෂ් වෙලා තියෙනවා. Excel මාකට් නිව්සීලන්ඩ් brokerage firm එකක් ඒක ක්ලෝස් කරලා තියෙනවා මේ පාඩුව දරා ගන්න බැරුව මේ Excel markets කියන firm එක FXCM announce කරන ඔයාලගේ loss එක ඩොලර් 225 මිලියන්. ඒ වගේම stock folder තියෙනවා 19% වලින්. හිතා ගන්න තමයි මේ තරම් ලොකු අලාභයක් අපිට නම්. මොකද මේ දැවැන්ත මූල්‍ය පාඩු FX Pro එහාලා කරලා තියෙන CHF එක සස්පෙන්ඩ් කරලා තියෙනවා. මොකද මේ ට්‍රේඩින් පෙයා එක මේක හරිම මේ අවදානම් නිසා ආයිමත් එක තත්ත්වය රිකවර් වෙනකන් එක CHF crossover pairs එයාර සස්පෙන්ඩ් කරලා තියෙනවා ඒ ක්‍රයිසිස් එක නිසා. මේ අල්පාරි කියන බ්‍රෝකර් සමාගම බංකොලොත් වුණා. ඇත්තම කතාව ඒ කට්ටියට බැරි වුණා ඒකට මුකුත් විසඳුමක් දෙන්න සහ එයාලගේ ක්ලයන්ට්ස්ලා දිගින් දිගට. මොකද අල්පාරි කියන්නේ අතීතේ ඉඳන් ගොඩක්ම පරණම බ්‍රෝකර් කෙනෙක්. ගොඩක්ගේ ක්ලයන්ට්ස්ලාගේ accounts තිබුණේ අල්පාරි වල. අල්පාරි ක්ලයන්ට්ස්ලා ගොඩක් කම්ප්ලේන් කරා මේ අපිට මේ එයාගේ account loss වීම සම්බන්ධව. ඉතින් අල්පාරියට කරගන්න කිසිම දෙයක් නැහැ එයාලගේ. ඉතින් එයාලා බැංකුවට යක් කියන්නේ මේ බංකොලොත් වීම ප්‍රකාශයට පත් කරා. දැනුත් ඒතකොට අනිතර දැන් තියෙන කොහොමද කියලා ආයිත් ඒ කට්ටිය යම්කිසි ඉන්වෙස්ට්මන්ට් කරලා ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ 2015 කට්ටිය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඕක තමයි ඇත්තම කතාව. forex market එකේ ওই වගේ අවදානමක් වෙන්න පුළුවන් කියන එක. ඒකයි මේක 99% risk කියලා කිව්වේ. එතකොට මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕක උනේ 2015 ඕක ආයිත් උනාද කියලා. මේක ආයිත් උනේ නැහැ. හැබැයි වෙන්න පුළුවන් මේ වගේ ලොකු ක්‍රෑෂ් එකක්. මේ වගේ ලොකු ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන්. සාමාන්‍ය කට්ටියට මතක ඇති IC markets ලගේ ක්‍රෑෂ් එකක් වුණා gold වල. ඒක banks පැත්තෙන් වුණ ක්‍රෑෂ් එකක් නෙවෙයි. ඒක broker ගේ පැත්තෙන් වුණ ක්‍රෑෂ් එකක්. gold crash එක. gold crash එකේ අපි letters යවුවට පස්සේ IC markets ලට letters යවුවට පස්සේ මේකට මේ එයාලා ඒක සම්පූර්ණ ලාභය ගෙවුවා. මොකද ඒක broker ගේ පැත්තෙන් වෙන එකක් නේ. ඒක සම්බන්ධයක් නැහැ. දැන් මෙතන euro CHF වගේ crash එකක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් බොහොම පරිස්සමෙන් euro CHF වගේ කට්ටිය ට්‍රේඩ් කරන්නේ.
එතකොට අපි ඉන්වෙස්ට් කරන්දී ඔන්න ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම හිතන්න ඕන. දැන් මම මේ වීඩියෝ එකේ මැද හරියම කතා කරේ forex trading කියන topic එක යටතේ තියෙන risk එක ගැන. එතකොට ඔය වගේ දේවල් වෙලා තියෙනවා forex market එකේ. ඔයාලගේ කියන Royal Q bot කියන bot implement කරන platform එක Binance run වෙන්නේ digital currency වල chart එක බැලුවොත් manipulation අඛණ්ඩව වෙනවා. personally ඒක නිසා තමයි මම ඒක ඒ කියන්නේ manipulation වලින් trade කරන්න පුළුවන්. මම system එක කියලා දීලා ඇත්තේ YouTube එකේ අලුත් කෙනෙක් නම් ගිහලා බලන්න. manipulation කියන්නේ මොකක්ද? institution trading කියන playlist එකක් හරි ගිහලා බලන්න. ඒවට trade කරන්න පුළුවන්. නමුත් ටිකක් risk එක වැඩි ඇත්තටම. ඒ වගේම profit එක ඇත්තටම ගොඩක් වැඩි. ඇත්තටම වටින්නේ profit එක නෙවෙයි. මේ market එකේ forex වේවා indices වේවා digital currency වේවා ඔයා survive වෙන එක තමයි වටින්නේ. key එක survive වෙන එක. ඔයාට ඒක ඔයාගේ main target එක විදියට තියාගත්තොත් තමයි මේකේ පැවැත්මක් තියෙන්නේ. නැත්තම් ඔය දවසක් trade කරයි හොඳට සතියක් trade කරයි ප්‍රම මාසයක් trade කරයි. ඊපස්සේ ඔයාගේ සම්පූර්ණම account එක loss වෙන්න උනත් පුළුවන්. ඉතින් automated trading කියන concept එක මෙතනදී වැදගත් වෙන්නේ ඔයාගේ mindset එකත් එක්ක. mindset එක ඔයාට හරියට හදාගන්න බැරි කෙනෙක් නම් ඔයාගේ trading automated කරගන්න පුළුවන්. automated කරගන්න පුළුවන් ගොඩක් හොඳට run වෙන bots ලා ඉන්නවා. ඒ වගේම ගොඩක් හොඳට run වෙලා එක පාටම loss වෙන bots ලා ඉන්නවා. මේවා ගැන විස්තර මම ඉස්සරහට අරන් එන්නම්. කොහොමද හරි bot කෙනෙක් තෝරගන්නේ? දැන්ට තියෙන හොඳ invest කරන්න හොඳ bots ලා මොනවද? මම personally use කරන bot කවුද? ඒක මගේ implement කරලා use කරන එකක්. ඒ වගේම sell කරන්නේ නැහැ. තව කියන්න ඕන දෙයක් තමයි පොඩ්ඩක් බලන්න මේ දැන් screen එකේ තියෙන එක. invest කරද්දී ඉස්සෙල්ලම හිතන්න ඕන ඔයා long term invest කරනවද short term invest කරනවද කියලා. ඔයා long term invest කරනවා නම් ඔයාගේ key එක වෙන්න ඕන survive වෙන එක. profit එක නෙවෙයි. ඔයා short term invest කරනවා නම් ඔයාගේ key එක වෙන්නේ profit එක. ඒක තීරණය කරන එක ඔයාලගේ පැත්තෙන් එන්න ඕන දෙයක්. ඔයාලා හිතමුකෝ long term ගොඩක් කට්ටිය මේකට එන්නේ long term ඉන්න බලාගෙනනේ. කියන්නේ තමන්ට පුළුවන් කාලයක් වෙනකම් මේක කරන්නනේ. එහෙනම් long term trade කරන්න එනවනම් මම මේ කතා කරන්නේ automated trading සම්බන්ධව. forex expert advisor කෙනෙක් use කරන්න හිතන් ඉන්නවනම් ඔයා බලන්න ඕනේ ඒකේ gain එක forecast gain එක. ඒ කියන්නේ ඔයාට කොච්චර percentage එකක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ deposit එක අපි හිතමුකෝ ඩොලර් 1000ක් කියලා. ඒ ඩොලර් 1000න් 100ට කීයක් ඔයාලට monthly ලැබෙනවද? අන්න ඒක තමයි බලන්න ඕන. ඒකට ඕක දාලා ඔයාගේ Royal Q කියන bot එකට කට්ටිය කියනවා මෙච්චර profit ලැබෙනවා. profit අදාළ නැහැ. ඔයා බලන්න monthly ඉස්සරම අහනවා ඔයාගේ deposit එක කීයද? ඔයාගේ deposit එකේ අනුව ඔයා තීරණය කරන්න යාට monthly කීයක gain එකක් තියෙනද කියලා. සමහර වෙලාවට monthly 102යි වෙන්න පුළුවන්. 103යි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ profit එක ගොඩක් ලොකු වුණාට gain එක පොඩි වෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම deposit එක මත තමයි රඳා පවතින්නේ. සාමාන්‍යයෙන් forex bot කෙනෙක් ගෙන 5%ත් 10ත් අතර තමයි long term යන bots ලා. ඒ කියන්නේ survive වෙන bots ලගේ තියෙන්නේ. ඒ කියන්නේ ලොකු risk එකක් apply කරන්නේ නැතුව තියෙන bots ලා. ඒව ගොඩක් run වෙන්නේ death markets වල. ඇයි ඒවයි ගොඩක් ලොකු gain එකක් ගන්න බැරි? මං කියවනේ death market එකේ run වෙන bots ලාට ලොකු බාධක දෙකක් තියෙනවා. එකක් slippage එක, අනිත් එක high spread එක. ඒ බාධක නිසා තමයි එයාලට ලොකු profit එකකට යන්න බැරි. නමුත් survive වෙනවා. ඇයි survive වෙන්නේ? bank involve වෙන්නේ නැති නිසා. හරි. දෙවෙනි point එක ඔයා මේ කතා කරන්නේ අපි සලකා බලන ඕන ප්‍රධාන සාධක forecast gain එක පළවෙනි එක. දෙවෙනි එක තමයි available risk එක. available risk එක කියන්නේ
ඔයාට මේ බොට් අපි හිතමුකෝ රොයල් කිව් බොට් කියන එකනට ඔයා දානවා රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයෙන් ඔයාට සම්පූර්ණම කීයක් අහිමි වීමේ අවදානමක් තියෙනවද කියලා. මේ අහිවීමේ අවදානම කියනකොට හිර වෙන එකත් අයිති. හරිද? සල්ලි හිර වෙන එකත් අයිති. මොකද ඒකත් නැතිවීමක්නේ. දැන් forex වලට ආවට පස්සේ නම් ඒක කෙලින්ම කියන්න පුළුවන් loss එක කියලා. මොකද forex වල හිර වෙන්නේ නැහැ. ගියා නම් ගියා තමයි. හරි. එතකොට available risk එක සාමාන්‍යයෙන් හොඳ සාමාන්‍ය මම personally මම risk කරන්නේ මගේ එකෙන් 22.5යි මම. සාමාන්‍යයෙන් 22ක් වෙන්න සාමාන්‍ය 25ක් වෙන්න පුළුවන්. සමහර කට්ටියන්ගේ 30ක් වෙන්න පුළුවන්. සමහර කට්ටිය 5යි risk කරන්නේ. ඉතින් ඒතකොට ගොඩක් ලොකු deposit ඕන. ඔය 50-60 risk කරන botsලා අනිවාර්යයෙන්ම use කරන්නේ risky strategy. ඒ කියන්නේ martingale වෙන්න පුළුවන්. නැත්නම් grid strategy. ඔයාලා බලන්න මේව ගැන වැඩිදුර තොරතුරු ඕන grid strategy. ඉතින් ඒවා ගොඩක්ම short term investment. ඒ කියන්නේ ඉක්මනට ඔයාලගේ profit එක අරන් අයින් වෙන එක තමයි හොඳ. මොකද ඒවයි පැවැත්මක් නැහැ. කොයි වෙලාවෙ ඒවා loss වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. හරිද? එතකොට පළවෙනි එක forecast gain එක, දෙවෙනි එක available risk එක. දැන් පටලව ගන්න එපා මේ මම වෙලාවකට forex bot කියනවා, වෙලාවට royal q bot කියනවා. මම කියවනේ මේ දෙකම එකක් විදියට ගන්න. ඒ කියන්නේ මේ දෙකම bots දානේ. එක algorithm එකක් run වෙන්නේ. royal q කියන bot ගේ විශේෂත්වය එයා run වෙන්නේ digital currency market එකේ. forex bot ලා run වෙන්නේ currency market එකේ. අනිත් විශේෂත්වය royal q bot spot trading කරන්නේ forex trading bot ලා කරන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ execution එක pending වෙන්න පුළුවන් නැත්නම් instant execution වෙන්න පුළුවන්. එතකොට මම පොදුවේ මේ කතා කරන්නේ ඔයාලට ප්‍රශ්න තියෙනවා පළවෙනි කමෙන්ට් කරන්න විසඳුණු නැති තැන් වගේ තියෙන දේවල් තියෙනවා පළවෙනි කමෙන්ට් කරන්න මම ආන්සර් එකක් රිප්ලයි එකක් දාන්නම්. එතකොට දැන් මම පළවෙනි පොයින්ට් දෙක ගැන කතා කරා. ඊළඟ පොයින්ට් දෙක ඉතාම වැදගත්. past data testing සහ forward testing. මම මේක ඉස්සෙල්ලාම කතා කරනවා forex bot කෙනෙක්ට. ඔයාගේ forex bot කවුරු හරි කිව්ව පළියට මෙන්න මෙයාට මෙච්චර profitable එකක් තියෙනවා. එයා ඒක ටෙස්ට් කරන්නේ MT4 එකේ strategy test එක use කරලා වෙන්න පුළුවන්. ඔයාලට දැන් උනත් ගිහිල්ලා හොයන්න පුළුවන් MT4 එකේ strategy test එක කියලා එකක් තියෙනවා. ඒකේ පුළුවන් ඔයාලගේ EAs run කරලා ඒකේ profitability එක බලන්න past data වල. ඒ කියන්නේ ගිය අවුරුදු වල. මේක හරි ලොකු දෙයක් තියෙනවා මෙතන. සමහර botsලා ඉන්නවා එයාලා fast data perform කරනවා මාර විදියට. ඒ කියන්නේ පුදුම gain එකක් පෙන්වන්නේ. නමුත් එකපාරටම මේවා real market එකට දැම්මට පස්සේ loss හිතා ගන්න බෑ ඇයි කියලා. මම කියන්නම් මෙතන පොඩි රහසක් තියෙනවා. ඔයා ඔය MT4 strategy test එකකට දාන bot ඉන්නව නේද? ඒ bot use කරන්නේ tick data තමයි. tick data කියන්නේ minute data තියෙනවා, hour data තියෙනවා. එහෙම data තියෙනවනේ ඔයාගේ chart එකේ. tick data කියන්නේ තියෙන කුඩාම data එක. ඒ කියන්නේ data කියන්නේ ඔයාගේ time frame එක. ඒක කුඩාම වෙන තමයි accuracy එක වැඩි. හරිද? one tick data තියෙනවනේ. ඔතන ඔයාලට ඔය test කරන MT4 එකකින් ලැබෙන ඔය tick data එක broker ගේ tick data නෙවෙයි. ඔයාලක හොඳට ඔලුවට ගන්න. ඔතන ඔයාලා ටෙස්ට් කරන්නේ MT4 කියන platform එකේ. ඒ කියන්නේ MT4 කාටද අයිති? MQL5 Russian company එක. එයාලගේ ඔය data වලට තමයි ඔයාලගේ ඔය strategy මේ bot run කරන්නේ. හරිද? ඔයාලගේ broker ගේ data නෙවෙයි. ඒ නිසා තමයි උදේන ප්‍රශ්නේ නේ. ඒක ඒ වගේම කියන්න ඕන ඔය MQL5 එකේ තියෙන ඔය data වල accuracy එක ගොඩක්ම අඩුයි. ගොඩක්ම අඩුයි කියන්නේ ඒවයි miss points තියෙනවා. ඒක නිසා තමයි ගොඩක් ඔය back testing කරන්න softwares තියෙන්නේ. මම use කරන්නේ tick data suite කියන එක. tick data suite කියන එක. කාට හරි ගැන දැනගන්න ඕන නම් පල්ලෙහෙන් මට comment එකක් දාන්න මම reply එකක් දාන්නම්. tick data suite තව තියෙනවා. tick story ඒවයි එතකොට මොකද්ද තියෙන වෙනස? ඒවයි use කරන්නේ high accuracy tick data. හැබැයි ඒක ගන්නෙ MQL5 market එකෙන් නෙවෙයි. හොඳ reliable brokers ලකින්. ඔය මම කො softwares වල use කරන්නේ ගොඩක්ම Dukascopy. Dukascopy කියන්නේ professional broker කෙනෙක්. එයාලා free දෙනවා data
හැබැයි software free නැහැ. software ගොඩක් paid කරලා ගන්න තියෙන්නේ. රුපියල් 20000 30000 විතර එනවා. ඉතින් ඒ වගේ software එකක් use කරලා තමයි ඔයාලගේ data test කරන්න ඕන. MT4 strategy test එක විතරක් පාවිච්චි කරලා test කරන data සාර්ථක නැහැ. මම ඕක දැන් apply කරන්නම්කෝ Royal Q. ඔයාලා Royal Q bot ඔයාලගේ ඔය investment එකට යොදවන්නේ ඔයාලා test කළාද? past data test කළාද? සාමාන්‍යයෙන් forex bot කෙනෙක් නම් loss වෙන්න හෝ profit වෙන්න හෝ වැරදියට හෝ test කරනවනේ. ඔයාලා ඕක test කළාද දාන්නේ. කොහොමද ඔයාලා හරියටම තීරණයක් ගන්න මේක ඉදිරියට මෙහෙම වැඩ කරලා perform කරයිද කියලා? කොහොමද එහෙම කරන්නේ? මේක gambling නෙවෙයිද? පොඩ්ඩක් ඒක බුද්ධිමත්ව හිතලා බලන්න ඔයාලගේ මුදල් ආයෝජනය කරන්න කලින් මම මේක මේ කාටවත් වාසියක් වෙන්න හෝ අවාසියක් වෙන්න හෝ නෙවෙයි කියන්නේ. අනිවාර්යයෙන්ම මේ මාකට්ස් වල ට්‍රේඩ් කරන අපි වග කියනවා අපේ රටේ ආර්ථිකයට. ඩොලර් එළියට යන්න අපි සම්පූර්ණයෙන්ම වග කියනවා ලොස් වෙනවා නම්. ඉතින් මේ රටේ මේ ආර්ථිකෙ මෙච්චර වැටෙන්න යම්කිසි විදියකින් සමහර අයගේ සමහර කටයුතු බලපාන්න පුළුවන්. ඉතින් ඒකට වගකීමක් තියනවා මේවා දැනුවත් කරන එක. හරිද? ඉතින් ඔයාලා බොට්ස්ලට මුදල් ආයෝජනය කරන කලින් මේව හොඳට හිතලා බලන්න. නැත්නම් ඒව පාස් data ටෙස්ට් කරන්න විදියක් නැත්නම් කරන්න තියෙන්නේ කරන කෙනෙක් මාසයක් දෙකක් තුනක් කොහොම කරනකම් ඉන්න. අවුරුද්දක් හරි නැත්නම් කරපු අය ඉන්නවනේ. ඕක මේ ලංකාවේ තියෙන එකක් විතරක් නෙවෙයි ලෝකෙම තියෙනවා. ඒ ලෝකේ කරපු එක්කෙනෙක්ගේ අරන් හිස්ටරි එකක් අරන් බලන්න. හිස්ටරි එකක් අරන් බලන්න. ඒ වගේ මේකට ෆෝවර්ඩ් ටෙස්ටිං ඊළඟ මම පොයින්ට් එක කතා කරන්නම්. ඒවත් අරන් බලන්න ඕන. ඒතර දැන් forecast gain එක බලන්න ඕන. available risk එක කොහොමද කියලා බලන්න ඕන. past data testing බලන්න ඕන. ඊට පස්සේ එක තමයි forward testing. forward testing කියන්නේ back data විතරක් අපිට මදි. ඒ කියන්නේ past data විතරක් මදි. එයාලා real market එකට දාලා බලන්න ඕන. දැන් අපි කව forex bot කෙනෙක්. forex bot අපි හොඳටම හොඳ reliable software එකක්. ඒ කියන්නේ big data suite වගේ reliable back testing software එකකට දාලා test කරනවා. එයාලගේ performance ගොඩක් හොඳයි. කියන්නේ ඒ වගේ performance හොඳයි කියන්නේ බොහෝ දුරට real market එකේ accuracy එක එහා සමාන වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරියටම හරියන්නේ නැහැ. මොකද real market එකට එනකොට පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි software එකත් එක්ක 100ට සාමාන්‍යයෙන් accuracy එක මට ලැබිලා දෙනවා 98 වගේ 95 වගේ එනවා. මොකද හේතුව ඔය දැන් ගොඩක්ම එක softwares දිනු කරලා තියෙන්නේ ඒවා slippages හදන්න පුළුවන්, margins හදන්න පුළුවන්, spread එක හදන්න පුළුවන්. ගොඩක්ම දිනුනොයි. ඒ නිසා ගොඩක් ලොකු accuracy එකක් real data එකත් එක්ක තියෙනවා. හැබැයි කොච්චර වුණත් අපිට trust කරන්න නම් ඒක forward testing කරන්න ඕනේ. ඒ කියන්නේ forward testing කියන්නේ නිකන් real market එක run කරලා බලන්න ඕන මාසයක්වත් අඩුම. එතකොට තමයි මේ මාසයක් run කරලා බලන්න ඕන ඔයාගේ back testing data. ඔයාගාව back testing data තියෙන සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් අවුරුදු 10ක 20ක වගේ. ඒවත් එක්ක compare කරලා බලනවා අපි. කොහොමද කියලා සමානකම් අසමානකම්. එතකොට සමාන නම් අපිට මේක බය නැතුව අපේ ඩිපොසිට් එක ඉන්වෙස්ට් කරන්න පුළුවන්, යොදවන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අපි යොදවන්නේ රිස්ක් එකක් මැනේජ් කරලා. ඒ කියන්නේ දෙවෙනි පොයින්ට් එක available risk කියන එක. available risk කියන්නේ ඔයාලට කොච්චර රිස්ක් එකක් තියෙද? සාමාන්‍යයෙන් මම කියුවනේ මගේ ඩිපොසිට් එකේ මම රිස්ක් කරන්නේ 22.5යි. ඊට වඩා රිස්ක් කරන්නේ නැහැ කීයටවත්. ඒ කියන්නේ 22.5ට වඩා ගියොත් බොට් ලොක් වෙනවා. ලොක් වෙනවා කියන්නේ නවතිනවා. 100% රිස්ක් කරන ඉන්වෙස්ට්මන්ට් නම් කවදාකවත් කවුරුවක්වත් රෙකමන්ඩ් කරන්න එපා. 100කට අඩුම 50ත් වැඩි. 50ත් වැඩිව රිස්කි ස්ට්‍රැටජි. ඉතින් ඔයාලා හොයලා බලන්න ඕන ඔය කාරණා ටික. එතකොට මට මේ ඔයාලට කියන්න ඕනේ ඔයාලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කලින් මේවා බැලුවද? බලන්න ඕන. ඔයාලා forex bot වල run කරනවා නම් දැන්වත් ගිහිල්ලා බලන්න. ඔයාලා Royal Q bot run කරනවා නම් ඒත් ගිහිල්ලා බලන්න. මොකද ඔය දෙකම algorithm නේ. මම නැවතත් කියනවා. ඉතින් automated trading කියලා කියන්නේ කලාවක්. ඒක හරියට අල්ලගන්න ඕන. ටිකක් කට්ට කන්න ඕනේ. ඒ ගැන විස්තර හොයන්න ඕනේ. ඒ ගැන මොකද දැන් manual trading කරනවා කියන්නේ අපි මහන්සි වෙනවා. අපි analyze කරනවා. S2 රිදෙනකන් analyze කරනවා සමහර වෙලාවට. stress එකක් ඒක. මොකද අපි trade එක අරගෙන අපි කොයි වෙලේ කොච්චර වුණත් අපිට real market එකේ ඉන්නකොට ඒක දැනෙනවා නේද? ඉතින් දැන් bot කෙනෙක්ගෙන් trade කරනකොට ඒක එහෙම නැහැනේ.
ඒක 100ට ස්ට්‍රෙස් එකක් නැහැ අපිට බුක්නේ කරන්නේ. ඉතින් එතකොට අපිට ප්‍රී කන්ඩිෂන් විදියට මේව අනිවාර්යෙන් බලලා තමයි ඔටෝමේටඩ් ට්‍රේඩින් වලට යන්න ඕන. ඇත්තටම සුව පහසුයි ඒක. මාර ෆීලිං එකක් තියෙන්නේ, පහසුවක් දැනෙන්නේ. ඊට ඔයාලා ඒක එන්න ඕන පැත්තක් තියෙනවා. ඒ පාත් එක තමයි මම කිව්වේ වගේම ඔයාලට මම පොයින්ට්ස් කිව්වා. බොට්ස් වල රන් වෙන්න ඕන, ෆොරෙක්ස් බොට් වල රන් වෙන්න ඕන, ලෝ ස්ට්‍රැටජි, ඒ කියන්නේ ලෝ රිස්ක් ස්ට්‍රැටජි කොහොමද රන් වෙන්න ඕන, ඒව මොන මාකට්ද, ඩෙට් මාකට් මම ඔයාලට වීඩියෝ එක පුරාට මේව පැහැදිලි කරලා විවිධ පොයින්ට්ස් අරගෙන. ඉතින් ඔයාලා මේව හොයලා බලන්න. ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් මම පෙන්නන්නම් මගේ පර්සනල් ට්‍රේඩින් එක්ස්පර්ට් ඇඩ්වයිසර්ගේ කොහොමද පර්ෆෝමන්ස් කියලා සහ ඔයාලට ඒකට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේව ඇනලයිස් කරන්න ඕන මේ වගේ දෙයක් කරන්න ඉන්නවනම් සහ ඔයාලගේ මැනුවල් ට්‍රේඩින් වලටත් මේව නම් අදාළයි. මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් ඒක. මම පර්සනලි යූස් කරන්නේ මගේ ට්‍රැක් රෙකෝඩ් කරන්න මෙන්න මේ FX Blue කියන සයිට් එක. FX Blue කියන්නේ ස්පොන්සර්ඩ් කරන්නේ මේ කට්ටියන්ට Pepperstone. FX Blue කියන්නේ ඔයාලා දන්නව සමහරකට FX Blue කියන්නේ my FX book වගේම ෆ්‍රී දෙන සර්විස් එකක්. හැබැයි මම මේක යූස් කරන්නේ මම my FX books වලට වඩා ගොඩක් කැමති FX Blue එක ගොඩක් charting services තියෙනවා වගේම ගොඩක් statics අපිට ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට පේන්නේ මේ මගේ account එක මේකේ balance එක නෙවෙයි අපි බලන්න ඕන cumulative return කියන එක. රිටර්න් එක ඔයාලට පේනවා ඇති. දැන් මේක මම ඉම්ප්ලිමන්ට් කළා, ඒ කියන්නේ ෆෝවර්ඩ් ටෙස්ටිං කළා 54ක් දවස් 54ක් මාස දෙකක් වගේ වෙනවා. ෆෝවර්ඩ් ටෙස්ටිං මේ යන්නේ. මේක රියල් account එකක් $616ක් තියෙනවා. එතකොට මම මේකේ ගොඩක් කැමති මේ FX Blue ලගේ යාළගේ charting services එකේ තියෙනවා මේකේ සාමාන්‍යයෙන් මෙයා pips 300 වගේ හොයලා තියෙන. මොකද මම කියවනේ මේක ඩෙත් මාකට් රන් වෙන්නේ කියලා. ඩෙත් මාකට් රන් වෙන බොට්ස්ලා ගොඩක් වෙලාවට ස්කැල්පින්. ඒ කියන්නේ අඩු පිප්ස් ගාණක් තමයි ගන්න. හැබැයි කට්ටිය කන්සිස්ටන්ට්. ඔයාලට මම මේක පෙන්නන monthly return table එක. දැන් මේක අගෝස්තු මැද පටන් ගත්තේ. සාමාන්‍යයෙන් මම ටාගට් කරන්නේ 10%ක්. ඒක 8%ක් වෙන්න පුළුවන්, 15%ක් වෙන්න පුළුවන්. ඒක monthly wise වෙනස් වෙනවා. සමහරකට මේ month එක profit නැති වෙන්නත් පුළුවන්. මොකද අපිට කියන්න බෑනේ. forex market කියන එක මම කියවනේ සාමාන්‍යයෙන් crash වෙන්න පුළුවන්. නැත්තම් සමහර කාලට ඔයාලා දන්නවා ඇති මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ forex benchmark කියන site එකෙන් අපිට බලා ගන්න පුළුවන් එක forex brokers ලගේ එයාලගේ swap rates swap වගේම අපිට බලා ගන්න පුළුවන් මේකේ historic spread එක එයාලගේ පේනවනේ. සමහර මාස තියෙනවා ගොඩක් ස්ප්‍රෙඩ් එක වැඩි කරනවා. ඉතින් එතකොට ඒව බලපානවා. ඔයාලට කියන්න බෑ කවදාකවත් හැමදාම monthly මේ ගාන ලැබෙනවා කියලා. ඒක ඒ මාකට් එකේ නැචරල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් සමහර මාසවල ප්‍රොෆිට් එක වැඩි වෙනවා, අඩු වෙනවා, එහෙම තියෙනවා. දැන් මේක මම ඉම්ප්ලිමන්ට් කරේ අගෝස්තු 13 කොබලන්න. ඔව් 8/13. එතකොට එතන හරි ඒක ඒකේ මාසෙට 9ක් වෙන්න එන්න ඕන. හරිනම් මොකද මාසෙ මැද පටන් ගත්තේ. මේ සැප්තැම්බර් මාසේ ස්ප්‍රෙඩ් එක ටිකක් වැඩි 6.8යි. සාමාන්‍ය මගේ බෑක් ටෙස්ටිං රිපෝට් වල තියෙන 10ත් 15ත් අතර. ඉතින් ඒක හරියටම එන්න ඕන. දැන් මේකේ FX Blue ලගේ ගොඩක් හොඳ එකක් තියෙනවා මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මේ කට්ටියගේ රිස්ක් කියලා ටැබ් එකක් තියෙනවා. මේ රිස්ක් කියන ටැබ් එකේ අපිට පෙන්නනවා මෙයාලගේ ප්‍රෙඩික්ට් කරපු, ඒ කියන්නේ මෙයාලා මේ අපේ කොහොමද ට්‍රේඩින් යන්නේ කියලා ප්‍රෙඩික්ට් කරන monthly return එක. මේක my FX books වල තියෙනවා. නමුත් මම මේ FX Blue ලගේ ගොඩක් විශ්වාස කරනවා මේකේ monthly return එක. මොකද මෙයාලා ගොඩක් statics ගන්නවා මේවා හරියටම charts වල පෙන්නන්න. ඒ වගේම තව නැති දෙයක් තමයි myX book වල risk reward ratio එක. average risk reward ratio එක හොයාගන්න නැහැ. මේක ඒවත් පෙන්නනවා. ඒ වගේම මේක පෙන්නනවා දැන් මම කිව්වා වීඩියෝ එක පුරාවටම
මම කීයටවත් 120ට වඩා loss වෙන්න දෙන්නේ නැහැ 122.5ට වඩා sorry. එතකොට මේකේ පේනවා අපිට මේක බලා ගන්න පුළුවන් 10%ක් loss වෙන්න probability එක 0.0යි 120ක් loss වෙන එක probability 0.0යි. risk of ruin කියන tab එක යටතේ ඒක බලා ගන්න පුළුවන්. මේක myFX book වලත් මෙහෙමම තියෙනවා. myX book වල නැති එකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ equity එකේ මේ කට්ටිය approximate කියලා ගන්නෙ මේක ආසන්න වශයෙන් ගන්න මේ කට්ටිය. නමුත් මේක ලොකු නිර්වද්‍යතාවයක් තියෙනවා මෙතන මේ approximate කියලා ගත්තා. එතකොට මේකේ පෙන්වන්නේ මගේ කියන්නේ අසාර්ථකම සහ කියන්නේ අසාර්ථකම දිනය සතිය සහ longest equity drawdown එක drawdown තමයි පෙන්වන්නේ. මේක balance එකෙන් බලන්න පුළුවන් equity එකක් බලන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි trading වලදී balance එකක් බලනවා equity එකක් බලනවා. සාමාන්‍යයෙන් මගේ උපරිම ගිහලා තියෙන්නේ 3.1යි දවසකට. ඒක තව ටිකක් යටට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ එකම එක දවසක්. ඒ කියන්නේ දැන් trading days දවස් 38යි. මොකද දවස් 56ක් තිබුණාට ඔතන සෙනසුරාදාට මග හැරෙනවානේ. ඒතකොට දවස් 38යි. එතනින් 3ක් loss වෙලා තියෙන එක දවසක්. සමහර දවස් තියෙනවා 101ක් එන ඒවා දවස් 19ක් 102ක් දවස් 7ක් 3ක් එන ඒවා දවස් 1ක් ඔය විදියට තියෙනවා. ඔය වගේ ගොඩාක් හොඳ ඇනලිසිස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේවා මේ ඔටෝමේටඩ්ම වෙන්න ඕනේ නැහැ. ඔයාලා මේවා යූස් කරන්න මැනුවල් ට්‍රේඩින් වලට. දැන් ගොඩක් කට්ටිය myX book වලට myFX books වල යූස් කරනවා මේවා. නමුත් මම කියනවා පොඩ්ඩක් රෙකමන්ඩ් කරනවා මේකත් ඔයාලා chart එකක් බලන්න. මේ කට්ටියගේ ගොඩක් හොඳයි. ඇත්තටම තව මේකේ ගොඩක් වැඩ කෑලි තියෙනවා මේ මේක තව මට කියන්න හොඳටම අමතුන එක තමයි මේ trade win percentage එක. මෙන්න මේවා හැම ගොඩක් හොඳට මේවයි පෙන්වනවා. මේ පෙන්වන්නේ සමහරක් දැන් මම පටන් ගන්නකොට 76 මම සාමාන්‍යයෙන් predict කරන්නේ 70වත් 75ක් අතර win prediction එකක්. මොකද backtest report එක. ඉතින් ඒක ඒ ගානටම යනවා. එතකොට තව දෙයක් කියන්න ඕන මේවා නැහැ. මේවා අමාරුයි හොයාගන්න මේ myX book එකේ. ඒ වගේම මේවා මේ අප්ඩේට් වෙනවා විනාඩි 10න් 10ට. ඉතාලම වටිනවා. myX book සමහර වෙලාවට මේ පැය ගණන් තියෙනවා දවස් ගණන් තියෙනවා අප්ඩේට් වෙන්නේ නැහැ. එපා වෙන මේ වගේ වෙලාවට. ඉතින් ඒ නිසා තමයි මම විශේෂයෙන්ම මේ වගේ එකක් යූස් කරන්නේ මේ FX Blue service එක යූස් කරන්නේ. මේ currencies මම යූස් කරන්නේ euro USD GBP USD සහ euro CHF ඉතාලම අවමයි. මම euro CHF යූස් කරේ මාසෙයි ඇත්තම. ඊට පස්සේ මම ඒක නැවැත්තුවා. මොකද මේ ළඟදී මීට මාසයකට විතර කලින් බ්‍රෝකර්ස්ලා දැනුම් දුන්නා පොඩි ප්‍රශ්නයක් එනවා කියලා euro CHF වල leverage එක අඩු කරගන්න කියලා. ඉතින් මම ඒක කොකටත් euro CHF එක මගේ currency pair එකෙන් අයින් කරා. ඇත්තම කිව්වොත් දැන් run වෙන්නේ euro USD සහ GBP USD විතරයි. එතකොට ඉතින් ඔය වගේ ගොඩාක් ඇනලිසිස් අපිට ගන්න පුළුවන්. මේවා ගන්න ඕන. තව ගන්න පුළුවන් අපිට symbol wise මේවා තව ගන්න පුළුවන් ඔක්කොම trade history එකක් ගන්න පුළුවන් අපිට මේ ඔක්කොම පේනවා commissions profit swap ඔය වගේ ගොඩක් දේවල් අපිට විස්තර මේවයි ගන්න පුළුවන්. එතකොට මට ওই ටික තමයි කියන්න ඕනේ. ඉතින් අපි මේ වගේ ගොඩක් ඇනලිසිස් කරලා තමයි automated trading වලට යන්නේ. automated trading කියන්නේ එකපාරටම බහින්න බෑ. ගොඩාක් ඇනලිසිස් කරලා ඒව ගැන නිරීක්ෂණ කරලා තමයි යන්න ඕන. manual trading කරත් එහෙම තමයි. ඉතින් මට කියන්න ඕන අන්තිමට මේ වගේ ගොඩාක් දේවල් analyze කරලා forward test කරලා forex bot කෙනෙක් ගොඩක් reliable currency pairs එක use කරන්නේ. එතන risk එකක් තියෙන නිසා. එතකොට ඔයාලා bot කෙනෙක් digital currency pairs වලට use කරනවා නම් මේවා බලන්න ඕන නැද්ද? ඒක ඔයාලගෙන්ම අහලා බලන්න. එහෙනම් මම අද නවතින්නම්. තවත් වීඩියෝ එකක් ඉක්මනටම අරන් එනකම් බොහොම ස්තුතියි මුළු වීඩියෝ එක පුරාවටම හිටියට.